අපි ඊයේ ප්‍රශ්න පත්‍රයේ මම දුන්නේ ලයිබ්‍රරි එකක් ගැන. ඒතර ලයිබ්‍රරි එකේ පොත් තියෙනවා. එතකොට ලයිබ්‍රරි කියන වෙනම එන්ටිටි එකක් ගන්න එක ඇඩ්වාන්ස් ලෙවල් වල කරනවා. එතකොට ඒක අනාගතයේදී ලයිබ්‍රරීස් වලට වෙනම ඩේටාබේස් එකක් දානකොට වුණත් ඒක වෙනම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්නේ එන්ටිටි එකක් විදිහට ඒක ගත්තා. ඒත් ඇත්තටම මේකට දිගටම බලන මාකින් ස්කීම් වල පුතේ මේ එන්ටිටි මේ ABC කැබ් සර්විස් එකට වෙනම එන්ටිටි එකක් ගත්තා. ඔය ඕක තිබුණා. ඒතකොට ඒක ඕගොල්ලොත් මේ විදිහට දාලා තියෙනකොට ලකුණක් ලැබෙනවා. එතකොට ඒ වගේම book ඊයේ ප්‍රශ්නේ මේ සාකච්ඡාට කරන්නේ book කියන එන්ටිටි එක හරියටම හරි ලියලා තියෙනවා. ඒ වගේම book ID අන්ඩර්ලයින් කරලා තියෙනවා. රජනී දුව මේ යාගේ ආන්සර් එක ටයිටල් ඔයගලන්ට පේනවා ඇති ටයිටල් එක සිම්පල් ඇට්‍රිබියුට් එකක් විතර අරන් තියෙනවා ඕත අරන් තියෙනවා availability කියන එක අරන් තියෙනවා. එතකොට ඒක මෙන්න මෙතන පබ්ලිෂර් ගත්තාම එක පබ්ලිෂර් කෙනෙක් books ගොඩක් පබ්ලිෂ් කරන්න පුළුවන්. so publish කියලා දාන්න පුළුවන් මෙතන. එතකොට publisher book එතන මේ මෙතෙන්දී publish ID යටතේ PUB ID යටතේ publisher identify කරගන්නවා. එතකොට ඒක හරි name address එකත් හරි. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ කොටසේ ලකුණු ගන්න පුළුවන්. ඊළඟට book ඊට පස්සේ රජනී දුව ඔයාගේ මේ ප්‍රශ්න පත්‍රයේ මම මේ ඩිස්කස් කරන්නේ ඒක හරිය මේ කොටස් ටික ඔක්කොම මම ලකුණු දීගෙන යන ගමන් ඒ වගේම සප්ලයර් බුක් ගත්තාම බුක් දැන් මෙතෙන්දී මේ බුක් කියන එන්ටිටි එකත් එක්ක තමයි මේ සප්ලයර් සම්බන්ධ වෙන්නේ. මොකද ඒ වාක්‍ය තුල කියනවා බුක් සප්ලයර් කියන කතාව යනවා. එතකොට ඒ සෙන්ටෙන්ස් එක තුල යනකොට මේ නවුන්ස් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඔයාලට පුළුවන්කම වෙනවා. බුක් මෙතන දාන්න සප්ලයර් බුක් කියන කතාව. ඒතර එතෙන්දී සප්ලයර් අයිඩෙන්ටිෆයි කරගන්නවා සප්ලයර් ID එකෙන් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරන්න අන්ඩර්ලයින් කරලා තියෙනවා name and address. ඊළඟට members-ලා ඉන්නවා member borrow කරනවා book. එහෙනම් member borrow book member අයිඩෙන්ටිෆයි කරනවා member ID එකෙන් එක මන් දීලා තියෙනවා. ඒ වගේම memberට තියෙනවා first name and last name. ඒතර ඒකත් ගන්න පුළුවන්. ඊළඟට එතන රිලේෂන්ෂිප් එක many to many දැන් සාමාන්‍ය මේ n එක රජනී දුව දැන් ඉන්න හින්දා මෙතෙන්දී n එක මේ පැත්තට ලඟ වෙන්න දාන්න මෙතන මැද දාන්න එපා මොකද ඒකේ තියෙන ක්‍රමයක් මෙතෙන්ට දාන ක්‍රමයක් තියෙනවා ඒක මෙතන කෙලවරට දාන්න මේ එන්ටිටි එක තමයි ඒකට වග කියන්නේ right member මේ පැත්තට m එක තව ටිකක් ලං කරා නම් හොඳයි right ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර්ස් ගොඩක් ගන්න ඒ කියන්නේ එකකට වඩා වැඩියෙන් තියෙනවා we call multi value attribute borrow කියන එකෙන් අපි මෙතන කිව්වා I want to keep track of return date and borrow date එහෙනම් ඒ දෙක ගන්න අපිට book entity එකට දාන්නත් බෑ member entity එකට මේක දාන්න බෑ ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට තමයි වැටෙන්නේ relationship එකට තමයි වැටෙන්නේ එහෙනම් මේක 100%ක්ම ලකුණු ගන්න පුළුවන් ලකුණු ගත්තොත් 15න් 15ක් ලකුණු ගන්න පුළුවන් සම්පූර්ණ ER diagram එකක් කියලා මට කියන්න පුළුවන්. ඒතර මේක ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙත් එක්ක මේක දාගන්න. ඒකේ ප්‍රශ්න පොඩි වෙනස්කම් ටිකක් මම කරලා දෙන්න. හරි. දැන් මේ ප්‍රශ්නේ හිමම තියෙද්දි දැන් මේ දුව මේ ප්‍රශ්නපත් මේ ER එකට දාලා තිබුණා. මම ඔයගලන්ට ඒ වෙනකොට මෙන්න මම මෙතන උඩට ගන්නම්. ER එකක් දීලා තිබුණා. මම ලින්ක් එක ගන්නම් ඊටත් උඩට. මොකද ළමයි මේ පැටලෙන හින්දා ලින්ක් එක ගත්තා උඩටම ඕන මේ ER එකක් මම දීලා තියෙනවා මම දැක්ක මම යනකොට ඒකේ ගොඩක් අය ඒ ડોකියුමන්ට් එකේ හිටියා මේ වෙනකොට ගොඩ දෙනෙක් මේ ડોකියුමන්ට් එක බලමින් පවතිනවා මට ඕනේ මම මෙන්න මුලින්ම මම යන්නේ මෙතනට සිංහල මාධ්‍ය දරුවන්ට පහළ තියෙන ප්‍රශ්න කියවන්න පුළුවන් මට මෙන්න මෙතන ඇඳලා ඕනේ මොකද්ද ඔය කියන හොස්පිටල් එකට ගැලපෙන මෙන්න මේ ER diagram එක. හරි. හැමෝම එකතු වෙලා මේ ER diagram එක අඳින්න පටන් ගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මේක අඳින්න. කොහොමද hospital records information about doctor and patients. Each patient has NIC name and age.
name and age, right? Address doctors are uniquely identified by doctor ID, doctor name, base hospital ID, base hospital name, and specialty must be recorded. A doctor may specialize in many areas. It can doctor to පුළුවන් එක areas වල specialize වෙන්න. ඒතර ඔයා ඒක idea එක ගන්න පුංචි දෙයකට. Each doctor examine many patients. Each patient must be examined by one or more doctors. For each patient name, the address of the family member must be stored in the database. The relationship of each family member to the patient also needed to be recorded as a family member of or recorded within a full stop. Family member of each patient can be uniquely identified by name, a patient's when patient deleted from the database, their family member information also no longer kept in the database. Okay, දැන් මේ ප්‍රශ්නේ අතට ගන්න අරගෙන මේකට ගැලපෙන හොයා ගන්න අඳින්න පටන් ගන්න යාකට ගැලපෙන ER diagram එක. මේක ලේසි ප්‍රශ්නයක්, මේක අමාරු නැහැ. ඉතින් මේක කරමු. මේක ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ට දීලා තියෙනවා. අඳින්න පටන් ගන්න. ඔයගොල්ලන්ට තියෙනවා tools අඳින්න පුළුවන්. ඉක්මනට අඳින්න පටන් ගන්න. එක්කම එකතු වෙලා අඳින්න පටන් ගන්න. ඒක හොඳයි. උරන්ද දෙන්න. මේක කරමු අපි. මේක දැනට කටුවට ඇඳලා ලස්සන අඳින්න ඕනේ නැහැ. කටුවට ඇඳලා ඊට පස්සේ මේ රජිනි වගේ ආන්සර් එක මෙතෙන්ට දාන්න. එහෙම කරන්න. right දැන් හැමෝම අඳින්න හදනවනේ. right ඔන්න මම කියවනවා අපි පටන් ගමු එක අපිට පුළුවන් මේ පැන්සලෙන් අඳින්න ඕන. මේකෙන් මේ ඉඩෙන් අඳින්න පුළුවන්. අර අපේ සුපුරුදු පැන්සලෙන් අඳින්න පුළුවන්. කමන්නේ. ඔයාලන්ට එහෙම අඳින්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ අඳින්න පුළුවන් නම් මේක අඳින්න පුළුවන්. ඔයාලට මේක පාවිච්චි කරලා අඳින්න ෆැසිලිටිස් තියෙනවා නම් එහෙම අඳින්න පුළුවන්. මේකේ තියෙනවද මේ ඔබ්ජෙක්ට්ස් අඳින්න ගන්නේවා තියෙනවද? ඒකේ මෙන්න මේ ඩ්‍රොයිං ෂීට් එක අරගන්න පුළුවන්. ඒකේ අඳින්න පුළුවන්. එහෙම අඳිනවා නම් එහෙම අඳින්න පුළුවන්. හරි පටන් ගන්න මම කියවනවා. Right. පළවෙනි එක මොකද්ද? A hospital records information about doctor and patients. ඒ වගේම each patient has NIC, name, age එහෙම ගන්න පුළුවන්. කොහොමද අපි අඳින්නේ? එක්කෙනෙක් කතා කරන්න බලන්න අපි කොහොමද අඳින්නේ? ලේසි ක්‍රමය කියන්නේ. මෙතන අඳිමුද ලක්ෂණ පටන් ගන්න අඳින්න පුළුවන් නම් මේකෙන් අඳින්න. මෙහෙම අඳින්න පුළුවන් නම් අඳින්න. මෙහෙම අඳින්න පුළුවන් නම් හිමින් අඳින්න පස්සේ ලස්සනට කොලේ ඇඳලා දැම්මම අප්ලෝඩ් කරන්න ලෑස්ති වෙන්න එක්කෙනෙක්. රයිට් එහෙම කරන්න. දැන් එක්කෙනෙක් මම හිතන්නේ රජිනිට පුළුවන් ඉක්මනට අප්ලෝඩ් කරන්න රජිනි. හොඳම දේ තමයි ඔයා මේ පොතේ අඳින්න ඔයාගේ පොතේ අඳින්න ඉක්මනට මේ අපි අඳින එක. හරි එහෙනම් මුලින්ම ඉන්නව මොකද්ද? අපි ගමු patient කියලා. patient ගන්න එතෙන්ට. patient ගේ information දාන්න පුළුවන්.
හරි. patient මොනවද දාන්න පුළුවන්? patient ගේ දාන්න බලන්න. patient අවශ්‍ය data තියෙනවා. හොයා ගන්න patient ගේ මොනවද data තියෙන්නේ කියලා. මොනවද patient ගේ තියෙන්නේ? patient ගේ තියෙනවා patient ID එකක් NIC එකක් තියෙනවා. පොතේ අඳ ගන්න පුළුවන් අනික් අයට. ඊළඟට තියෙනවා name තියෙනවා. name ඊළඟට patient තියෙනවා address. address right. ඒතර ඒ ටික ගන්න පුළුවන් නේ. තව මොනවද patient තියෙන්නේ? name address මෙතන තිබුණා age කියලා. එහෙනම් age කියන එකත් ගන්න. හැබැයි මෙතෙන්දී age කියන එක derived attribute එකක් කරන්න විදිහක් නෑ මට. ඔන්න හොඳ ප්‍රශ්නයක් මේක. හේතුව මේකේ date of birth තියනවාද? එහෙනම් ඒක derive වෙන්න බෑ. ඒක simple attribute එකක් විදිහට ගන්න. NIC එක විතරක් යටින් ඉරක් ගහන්න පුළුවන්. එන NIC එක මම වෙන පාටකින් ඉරක් ගහනවා. කොළ පාටින් ගන්නවා ඉර. මෙහෙම අන්ඩර්ලයින් කරලා තියෙනවා. ඔන්න රජිනී දුව ඔයාලට පුළුවන් පොතේ ඇඳ ගන්න. ඔකද අපිට ෆොටෝ එක ගහලා ඔහොමම අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයා එක කරපු. ඊට පස්සේ මෙතන දාන්න පුළුවන් කවුද ඊළඟ එක්කෙනා ડોක්ටර්. ડોක්ටර් ගාව මෙතන දාන්න පුළුවන් මොකද පරීක්ෂා කරනවා සිංහල මීඩියම අනික එක එක්සැම්. right. කොහොමද patient examine කරන එක මේකේ දාලා තියෙනවා මෙහෙම each patient must be examined one or more doctors for each patient so that means a patient examined by one or more doctors ඒ වගේම doctor examine many patients or we think doctor ට ගොඩක් patients ලා ඉන්න පුළුවන්. ඕකේ එන්නේ එක මොන පැත්තට ගියත් කමක් නැහැ. ඔයාලට මෙහෙම දාන්න පුළුවන්. අපිට පුරුදු මේ විදිහට දාලා මෙහෙම ඩයමන්ඩ් එකක් නැති වුණානේ. අපි ඩයමන්ඩ් එක දාගමු. මෙහෙම ඔයාලට පුළුවන් දාන්න පුතේ මම රිලේෂන්ෂිප් දානකොට වෙන පාටක් ගන්න. ඔයාලට පුළුවන් මෙතන MN කියලා ලියන්න පුළුවන්. හරි. දැන් ડોක්ටර් ගේ විස්තර ටික කොහොමද යන්නේ? ડોක්ටර් identify using ડોක්ටර් ID එහෙනම් ડોක්ටර්ට ID එකක් තියෙනවා. අන්න හරි. අඳින්න ඔයගොල්ලන්. very good. ඔයගොල්ලෝ අඳින්න. ඊට පස්සේ name තියෙනවා. very good දුව. හරි. ඉතාලම හොඳයි පුතා. තනියෙන් එහෙම කරන්න. මම කැමති එහෙම කරනවට. හරි. තව අඳින්න අනික අය අඳින්න තව name තියෙනවා. තව මොකද තියෙන්නේ? name doctor ID ඊළඟට තියෙනවා doctor can identify base hospital ID base hospital එකකින් යන්න පුළුවන්. ඇත්තටම මෙතන පුළුවන් base hospital doctor work in the base hospital කියලා doctorම ගන්න පුළුවන් මෙතෙන්ට base hospital එකට. මොකද base hospital doctor ගේ table එකට දැම්මොත් මෙතන base hospital එතකොට මෙතන දාන්න පුළුවන් මෙතන base hospital ID එකෙන් identify කරනවා base hospital name එකෙන් identify කරනවා කියලා දාන්න පුළුවන්. එතකොට අපිට මෙතනින් link එක හදා ගන්න පුළුවන්. So in a one hospital there can be many doctors. මෙතන name of the hospital. මේක හොඳයි මෙහෙම දාන්න. right? ඊට පස්සේ ඊළඟට ડોක්ටර්ව identify කරන්න පුළුවන් තව තිබුණා name NIC and address. ડોක්ටර්ට address එකකුත් තියෙනවා. ඒක මිස් වුණා නේද ඔයගලන්ට address. ડોක්ටර් ගාව තියෙනවා ડોක්ටර් name base hospital
නෑ ඩොක්ටර්ගේ ඇඩ්‍රස් එකක් තියනවාද? ඩොක්ටර් ID, ඩොක්ටර් name, base hospital ID ඒ ටික විතරයි තියෙන්නේ. ඇඩ්‍රස් එකක් නෑ දාලා. right. ඊළඟට අපි යනවා patient. patient ගේ family member කියලා එකෙක් ඉන්නවා. කොහොමද family member දාන්නේ? මොන මම දානවා family member. මිස් මේ ඩොක්ටර්ගේ ස්පෙෂලිටි එක very good. අන්න හරි දුව. කොහොමද ඒක දාන්නේ? කොහොමද ඒක දාන්නේ? කොහොමද ඒක දාන්නේ? ඩබල් ලයින් වලින් දාන්නේ නේද දුව? ඇයි ඒ? because ඒක ලියලා තියෙනවා multi value attribute එකක් වෙන එක doctor can specialize in many area කියලා දාන්න. එහෙනම් specialty එක දාන්න පුළුවන් මෙතන. එහෙනම් මෙතන දා ගන්න පුළුවන් specialty. ඒක පේනවද මම මේ උඩින් දාලා තියෙන්නේ? මම කැමති දැනකට ගන්න පුළුවන්. ඒක පැහැදිලිව පේනවද? අපි හරි. දැන් කියන්න බලන්න දැන් ඩොක්ටර්ගේ එන්ටිටිස් ටික හරි නේද ඔක්කොම? sorry ඩොක්ටර්ගේ ඇට්‍රිබියුට්ස් ටික හරි නේද ඔක්කොම? හරි. දැන් බැරිද අපිට ගන්න දැන් patient ඉන්නවා. family member කොහටද ගන්නෙ? කාගෙන්ද යන්නේ family member? හරි රවිෂ්ක අඳින්න. නෑ family member මෙහෙම ගන්න බෑ. Is it depend? ඒ මොකද්ද? patient ගේ අන්න හරි. මේ වගේ එකක් එන්න ඕන. මොකද්ද? weak entity sorry මමත් අඳිනවා. මම කන්න. මම අදින එක මම කන්නම පුළුවන් අදින්න. right. හරි අදින්න දැන්. මෙහෙම දාලා දෙන්නද මම? මේකෙන් අදිනවද? හරි මොකද්ද? weak relationship එකකුයි weak entity එකකුයි අඳ ගන්න පුළුවන්. right. එහෙනම් අපිට මේ විදිහට weak entity එක අඳ ගන්න පුළුවන්. එහෙනම් රජිනී දුව ඔයාගේ දැන් ඇඳගෙන ගිහිල්ලාද තියෙන්නේ? ඔයාට පුළුවන් අපිට පෙන්වන්න එක ඔයා අඳින එක මෙන්න මෙහෙම යන්න ඕනේ. දැන් මෙතන එන්නේ කවුද? family member යන්න ඕනේ මෙතන. right. family member ගේ මොනවද තියෙන්නේ? family member ගේ name එක තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දැක්ක 2018 පේපර් එකේ මෙහෙම dotted line වලින් එක දාලා තිබුණා. ඒකෙන් තමයි identify කරන්නේ. ඊට පස්සේ යාගේ gender තිබුණා. gender ඒ කියන්නේ sex male female කියන එක gender ඊළඟට තිබුණා එයාගේ මොනවද තිබුණේ relationship එක තිබුණා මේකට patient තියෙන relationship එක තිබුණා ඒක ඕනේ patient තියෙන relationship එක ඕනේ එහෙනම් දාගන්න relationship කියලා relationship මෙතන has කියලා දාන්න පුළුවන් right එතන family members ලා කොහොමද යන්නේ patient මෙතන කියලා තියෙනවද many family members කියලා තියෙනවද කොහොමද identify කරන්න වෙන්නේ the patient the relationship of each family member to the patient also needed to be recorded family member of each patient. So we can have one-to-one relationship. One patient, one family member. කියලා ගන්න පුළුවන්. හරි. දැන් එයාගේ address එකකුත් තියෙනවා. ඒකත් අමතක වුණා address එකක් දාන්න. address එකක් දාන්න. හරි. දැන් ඔන්න ඔතනදී අපිට පුළුවන් මොකද්ද මේ තමයි අපේ හඳපු ER එක අරක දිහා බලාගෙන ඇඳපු ER එක. දැන් අපේ බෝඩ් එකේ මේ ඇඳලා තියෙන්නේ. එතන මේ බෝඩ් එක දැන් ක්ලියර් කරන්න ඉස්සෙල්ලා මේකේ අඩුපාඩු තියනවා නම් කතා කරලා කියන්න මහේඩි
ඉනුරි කතා කරන්න දැන් නවෝදි සදේව් අඩුපාඩු තියනවාද කියලා කතා කළා කියන්නේ ඕනෝගලන්ට මම පේන්න දාලා තියෙනවා. හරි. දැන් අපි චුට්ටක් බලමුද අපේ රජිනි දුව අප්ලෝඩ් කරපු ගමන් මට කියනවාද එහෙනම්? හරි මිස් ඇන්දර ඉවරද පුතේ? ඔව් ෆොටෝ එක ගහලා අප්ලෝඩ් කරන්න පුළුවන්ද උඩ කොහොමද? හරි මිස් මම දාන්න. හරි. දැන් ගමන් අපිට මෙතෙන්ට දාගන්න පුළුවන්. හරි. දැන් ඔන්න මම ක්ලියර් කරනවා. මේකේ ගැටලු තියෙනවද කියන්නකෝ මුලින්ම. ගැටලු තියෙනවා නම් අත උස්සන්න. නෑ ගැටලු නෑ නේද? හා. එහෙනම් අපි ආයෙ බලාගෙන යන්න. අර ඇන්දට පස්සේ අපිට ඒක අපිට දෙයි. ඒක දානකොට දුව අපිට බැරිද මේ ඒ පික්චර් එකක් විදිහට මෙතෙන්ට දාන්න පුළුවන්ද ඔයාට ඒක? හරි මිස් මම එහෙම කරන්න. ඔයාට ලේසි මං හිතන්නේ මෙහෙම කළා මේක ක්ලික් කරලා ඉවර වෙලා ඉන්සර්ට් පික්චර් ගියා නම් ඔයාගේ ඒ බ්‍රවුසර් එකෙන් ඔයා හොයාගන්න ඒ පික්චර් එක. හරි මිස් මම දාන්න. දැන් එයා හඳිනකොට ඔයා ප්ලෑන් කරන්න පුතේ ටේබල් ස්කීමා එකට යන්න දැන් තව මොහොතකින්. ඒ කියන්නේ අපි මේකේ ටේබල් ස්කීමා එක අඳින්න හදන්නේ. එහෙනම් ડોක්ටර් කියන එක ගන්න ඕනේ මුලින්ම. අපි ડોක්ටර් කියන එක ලියාගෙන යන්න එතකන් මම එකක් ලියනවා. ඔයගොල්ලෝ ඒ වගේ බලාගෙන අනිත් ටික ලියන්න ඕනේ. ડોක්ටර් එතන ડોක්ටර්ගේ මොකද්ද තියෙන්න ඕනේ? ID එක අන්න ඕක අන්ඩර්ලයින් කරන්න ඕනේ. අන්න ඒ වගේ ලියා ගන්න පුළුවන්ද බලන්න? අන්ඩර්ලයින්. හරි. ඊට පස්සේ ડોක්ටර්ගේ මොකද්ද තියෙන්නේ? ડોක්ටර්ට තියෙනවා තව නේම් එකක් තියෙනවා. ඒක අන්ඩර්ලයින් වෙන්න එපා. ඒක බෝල්ඩ් උත් නෑ අන්ඩර්ලයින් උත් නෑ. හරි. දැන් ලියාගෙන යන්න බෑ ඉතුරු ටික. දැන් ඔයගලන්ට පුළුවන්. ඊළඟට මෙතන ලියන්න patient ගැන ලියන්න බලන්න මෙතන. patient ගැන ලියන්න. හරි මෙතන පටන් ගන්න ලියන්න. දැන් හරි මෙතන ඉන්නවා සම්බන්ධ වෙලා කීප දෙනෙක් 10ක් 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාට බෙදා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ලියන්න hospital එක ගැන ලියන්න. ඊළඟට මෙතන මට family member ගැන දාන්න. ඊළඟට මට දැන් ඒ දුව මෙතෙන්ට ඉම්පෝර්ට් කරන අතර අපිට පුළුවන් පුතේ patient ගේ තව ප්‍රශ්නයක් තියෙනවා. patient ගේ නෙමෙයි ડોක්ටර් ගේ ස්පෙෂලිස්ටි මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් තියෙනවා. එයා ස්පෙෂලායිස් වෙනවා ඩිෆරන්ට් ඒරියාස් වලට. ඒක දාන්න. ડોක්ටර් ස්පෙෂලිස්ටි වෙනම ටේබල් එකක්. patient ගේ වනම් හරි patient ගේ ලියන දුව හරියට ලියනවා. පුතා හරියට ලියනවා. family members උත් ලියාගෙන යන්න බලන්න. family members උත් එක්කෙනෙක් ලියාගෙන යන්න බලන්න. wow very good. හොඳයි. ඩොක්ටර්ගේ ස්පෙෂලායිස් වෙලා තියෙනවා කිව්වා ඩිෆරන්ට් ඒරියාස් වලට මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් තියෙනවා. ඩොක්ටර්ගේ අන්න ඒක ගන්න පොඩ්ඩක්. ඒක ගන්න එකක් ටේබල් එකකට ගන්න ඕනේ මට. ඒක මෙතෙන්ට ගත්තනම් හරි ඩොක්ටර් ස්පෙෂලිටි කියලා.
මෙතන පුතා patient ID කියන එක මෙතන NIC දැම්මොත් මෙතන same thing වෙන්න ඕන. මේකම දාමු මෙතෙන්ට. පේනව නේද? ඒකම දාන්න වෙනවා. එතකොට මෙයාගේ name එකත් මෙතනට ගත්තනම් හොඳයි. මොකද ඒ දෙන්නනේ underline කරන්න ඕනේ. තේරුණාද? name ඔයාට මේක තේරෙන්න ඕනේ. name එකයි NIC එකයි දෙකම underline වෙන්න ඕන. ඒ දෙකම underline වෙන්න ඕන. name එකෙන් තමයි යා identify කරන්නේ මේ dotted line දාලා තින්නේ මේ දුව. පේනව නේද? හරි. එතකොට ડોක්ටර්ගේ ID එකයි name එකයි. ડોක්ටර්ට තියෙන එච්චරද? ඔව් නේද? තව ප්‍රශ්නයක් තියෙනවා. ડોක්ටර් හොස්පිටල් එකේ ID එක මෙතෙන්ට එන්න ඕනේ නේද? මේක දාන්න බේස් හොස්පිටල් ID කියලා. බේස් හොස්පිටල් ID එක. එතකොට එක හොස්පිටල් එකක ගොඩක් අය ඉන්නවා. එහෙනම් මෙතනට යන්න ඕනේ මොකද්ද? බේස් හොස්පිටල්. අපි ඉගෙන ගත්තා one to many relationships යන හැටි. නේද? අපි හොඳට ඉඩ ආරං කරමුකෝ මෙතන කරමුකෝ. දැන් පුතාලට පේන්න මම මේක ටිකක් ලොකු කරනවා. මොකද අපේ ෆෝන්ස් වලින් බලන දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට පේන්නේ ලොකුවට කරලා. හරි. මෙන්න මේ තමයි ඔයාලගේ හදලා තියෙන්නේ. ડોක්ටර් අඳුන ගන්න පුළුවන් ડોක්ටර්ගේ ID එකෙන්. එයා තමයි ප්‍රයිමරි කී එක. ડોක්ටර්ට නමක් තියෙනවා. බේස් හොස්පිටල් එකෙන් මොකද වෙන්නේ? බේස් හොස්පිටල් එකෙන් වෙන්නේ බේස් හොස්පිටල් එකේ මෙන්න මේ විදිහට ඊතලයක් ගහනවා බේස් හොස්පිටල් එකට ඕක කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ one hospital can have many doctors. ඊළඟට ડોක්ටර් patient කොහොමද සම්බන්ධ කරන්නේ? එහෙනම් මොකද්ද? examine කියන examine කියන මේ ක්‍රියාපදය අරගෙන many to many relationship එකකට patient උයි ડોක්ටර්යි සම්බන්ධ කරන්න ඕන. නැත්නම් ડોක්ටර් patient කියලා හරි සම්බන්ධ කරන්න ඕන. ඒක කරලා නැහැ. ඒක කරන්න කවුරු හරි කෙනෙක් හරි. ඊළඟට මොකද්ද තව කරන්න පුළුවන් අපිට? ඒක කරන්න. කො ડોක්ටර්යි patient උයි එකතු කරන්න. ડોක්ටර් patient එකතු කරලා දෙන්න මට. වෙනම ටේබල් එකක් හදන්න එපා. මේ ඔක්කොම ටේබල් ලින්ක් කරලා දෙන්න ඕනේ මට අන්තිමට. හරි. ડોක්ටර්ගේ ස්පෙෂලායිස් වෙලා තියනවා කිව්වා different areas වල. එහෙනම් ડોක්ටර්ගේ ID එක මේක නෙමෙයි. ડોක්ටර්ගේ ID එක ID කියලා විතරයි තියෙන්නේ. එක්කෝ ડોක්ටර් ID මේකයි සමාන වෙන්න ඕනේ. දැන් දෙන්න තුන් දෙනානේ ලිව්වේ චුට්ටක් බලන්න තමන්ගේ යාළුවා ලියපු එක. එහෙනම් මම මෙතන දානවා ડોක්ටර් ID කියලා. එතකොට හරි. මෙයයි දෙකම එක්කෙනා. ડોක්ටර් ID. අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. හරි. එතකොට patient ගේ NIC family memberත් එක්ක name එක අන්ඩර්ලයින් කරලා තියෙනවා. දැන් අපි මේක මේකත් 24ට ලොකු කරමු. හරි ඔන්න කරා. හරි පුතේ ඔයා patient ගේ NIC පුතා බලන්න patient තියෙන්නේ මොකද්ද කියලා. patient තියෙන්නේ NIC කියලායි. අන්න හරි. එතකොට අපි තියෙන එකයි ගන්නෙ. දැන් වරහන වහන්න. මේ දෙන්න අන්ඩර්ලයින් වෙන්න ඕන. බෝල්ඩ් වෙලා අන්ඩර්ලයින් කරමු. හරි බ්‍රැකට් එක වහලා දාමු. හරි නේද? හරි දැන් අපි ඉගෙන ගත්ත දේවල් මොනවද මේකෙන් ඉගෙන ගත්ත දේවල්?
නියම විදිහට primary key එක එක තැනක doctor ගේ primary key එක තිබුණොත් doctor ID කියලා ආයි doctor ගේ ID තියෙන සෑම තැනම එකම විය යුතුයි. මම පාටක් දැම්මොත් රතු පාට දැම්මොත් ඔයාට පේන්න ඕනේ ඒකම තමයි මේ හැම තැනකම තියෙන්න ඕනේ. මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ අපි ලියනකොට cases ගැන හොඳට හිතලා ලියමු. එතකොට ඒ වගේම doctor spelling mistakes වෙන්නේ නැති වෙන්න capital simple ගැන හොඳින් අවබෝධවත් වෙලා ලියන්න ඕන. එතකොට ඒ වගේම patient ගේ NIC එක තියෙනවා. ඔයාලා මෙහෙමයි මම මෙච්චර මේ කියන්නේ ඇයි දන්නවද 2020 දරුවෝ ඔයගලන්ගේ ER ගියවුරුදු වලත් ER කියන ප්‍රශ්නෙට ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබුණා. මේ ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙන ප්‍රශ්න තියෙනව නේද? ඔයගලන් ගොඩක් ලේසියට ගන්නවා. සමහර දරුවෝ කිව්වහම මම ඊයේ ඉස්කෝලේ ගිය වෙලාවේ මතක් කරා ER එහෙම කරලා තියෙනවාද කියලා මේ ER කළා තියෙනවා කියනවා. ER පුළුවන් කියනවා. ඒ හින්දා එන්නේ නැහැ ක්ලාස් එකට. එහෙම එන්නේ නැතුව ඉන්න එපා. කොහොම හරි අහන්න. මොකද හේතුව තමයි මේ ඔයාලා ගිහිල්ලා දන්නවා කියලා ලියන ඒවායින් තමයි වැඩිම ලකුණු අඩු වෙන්නේ. එතකොට ලකුණු අඩු කරගන්න එපා. ඊටාම පරිස්සමින් ලියන්න උත්සාහ කරන්න. බලන්න දැන් සිංගියුලර් ලියලාද බලන්න. ER diagram එකේ කොහොමද කියලා බලමු. අන්න ඒ කොටස් ටික හොඳට බලන්න. දැන් මේ ඊතල දාණයම ඊතල දාගෙන යන්න ඕනේ හරි විදිහට. දැන් මම මේ ඊතල දාලා තියෙන එක ඒ විදිහට අනික් ඊතල ටිකක් දාන්න ඕනේ. දැන් මම අනික් ඊතල රෝස පාටින් දාන්න. මේ ડોක්ටර්ගේ ප්‍රයිමරි කී එක මෙහෙම පෙන්වන්න ඕනේ. එතකොට මේ ડોක්ටර් ඉන්න තැන් හැම එකටම මෙහෙම දෙන්න ඕනේ. තම ප්‍රයිමරි කී එක ડોක්ටර්ට පෙන්වන්න ඕනේ නේ. මේ ડોක්ටර්ගේ ප්‍රයිමරි කී එක කියලා පෙන්වන්න ඕනේ මෙතන. මේකට නෙවෙයි හොඳේ. මෙතන වැරදුනා. නියම විදිහට ප්‍රයිමරි කී එක පෙන්වන්න ඕනේ. ඊතලේ ලස්සනට දාලා පෙන්වන්න ඕනේ. එතකොට එහෙම වුණොත් තමයි හරියන්නේ. දැන් මේකෙත් ඊතල ටික ඔයගොල්ලන් මේකෙම හැන්දක් කමක් නෑ. වර්ඩ් වලම කරගත්තත් කමන්නේ. එහෙනම් ඔන්න ප්‍රශ්නෙට පිළිතුර ඔයගොල්ලන්ගේ තියෙනවා. ER එකට ගිහින් නැවත බලමු අඩුපාඩු තියෙනවද කියලා. patient ඉන්නවා, examine, work, doctor, hospital name, hospital ID එහෙමද. දැන් මේකේ දුව පාවිච්චි කරලා තියෙනවනේ hos ID කියලා. ඉතින් ඇත්තටම නම් යන්න ඕනේ ඒවා තමයි මෙතනට යන්න ඕනේ. hos ID කියලා තමයි තියෙන්නේ base hospital නේද. එතකොට ඒ දෙකෙන් එකක් කියන්නේ දෙකම සමාන වෙන්න ඕනේ. address තියෙනවා නම් address අන්න ඒක ඒ බලාගෙන ලියන්න ඕනේ. දැන් මෙතන දුවට base hospital ID කියලා ලියුවනම් ඒක ගන්න. මේක name කියලා ගන්න නරකයි. මොකද it's hospital name and this is doctor name. So you can use doctor name here. Here you can use base hospital name. And even here you have another name, patient name. So you can use patient name. එහෙම කරගන්න පුළුවන් වෙනවා. Right? අපි ඒ ටික පොඩ්ඩක් හදා ගන්න. එතකොට අපි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ කුමක්ද? ඒක පාවිච්චි කරන උදාහරණයක් doctor ID. Doctor name, base hospital ID. ඒවා මෙතන ප්‍රශ්නය තුල දෙනම නම් ඔබට ප්‍රශ්නය තුලින්ම තමයි ගන්න ඕනේ. So you have to use the uppercase, lowercase ඒවා ඔක්කොම using the real case which is given in your question. Right? ඔන්න ඔය දේවල් බලන්න පුළුවන්. එතකොට පුතාලා ඒක අනිවාර්යෙන් මේ දේවල් මේන්ටේන් කරගෙන යන්න. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තව ප්‍රශ්නයක් තියෙනවා. ෆොන්ට් එක ටිකක් ලොකු කරන්නම් පේන්න ඕනේ. හින්දා පස්සේ මේකේ ડોකියුමන්ට් එක ලස්සනට හදා ගන්න. පස්සේ ડોකියුමන්ට් එක කවුරු එක්කෙනෙක් ෆෝමැට් කරලා ගන්න මම නිකන් දාලා තියෙන මෙතන. ABC company is organized වෙන්න ඕනේ. Organized into department. So department has unique name, particular unique name. Unique department has unique name, a unique number, and a particular employee who, here you have another thing. A department has unique name, comma, number. A particular employee who manage the department, the company keeps track of starting date and end date.
when the employee began to manage in the department, right? Manage in the department. Who managed the department, right? Manage when known, manage the department, right? A department may have several locations. So the department in a different locations, right? And method podi siddhiyak tiyenawa me employee starting date and starting date and end date is recorded in this database, right? So next they say department may have several locations. The department in different locations. Each department controlled by each project is controlled by department, and department control the number of projects. So each department control number of projects. They can tell a project. Each project controlled by department. So one project is anyway handled by a department, but the other way around, a department can control many projects. Ena mokada sambandhe? One to many. Eka department එකක project ගොඩක් තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. හැබැයි එක project එකක් ගත්තොත් අනිවාර්යෙන් ඒ department එක වග කියන්න ඕනේ. Project can have different name. Project can identify by name, number, location. Company store each employee name, address, date of birth, age. And date of birth, age, you know age is a derived attribute. Employees assigned to one department but work in many projects. Company keep record number of hours worked in each project. Keep track of dependents, information. ඔනදන් ඊළඟට තමයි company එක ඊළඟ දෙයක් කරනවා. Company keep track of dependent information. So dependent information so තියාගෙන ඉන්නවා. So this is really important, right? Then for insurance purpose, dependent's name, age, gender, and relationship to the employer. Draw them ER diagram. Right. Now, if you make a company කියන එක අනිවාර්යෙන් ඔන්න ඔයාට highlight වෙන්න ඕනේ. Sorry. කළු පාට මේකෙන් highlight කරමු. Right. Then uniquely identify departments. So they have departments. ඊළඟට employee. Employees like in departments. Right. ඊළඟට department එකේ තියෙනවා කිව්වා එක එක දේවල්. ඒ වගේම මේ employee ගේ start කියන්නේ ආරම්භක දවසේ යන දවසේ ඔක්කොම දාලා තියෙනවා කියලා කිව්වා. එහෙනම් සේවකයා වැඩ කරන්නේ දෙපාර්තමේන්තුවක. ඒ දෙපාර්තමේන්තු ගොඩක් තියෙනවා මේ ආයතනය තුළ. ඒ එක එක සේවකයෝගේ විස්තර තියෙනවා. ඒගොල්ලන්ගේ නම, ඒගොල්ලන්ගේ date of birth, කියන උපන්දිනය, වයස ආදී වශයෙන් දවස් ඒ විස්තර තියෙනවා. ඊට අමතරව විශේෂ දෙයක් ගබඩා කරන්න වෙනවා. end date and begin date. Right? ඒක දාලා ඊළඟට දාලා තිනවා each project ඔන්න අලුත් කතාවක් project ඒක ගන්න project and department කියලා. දැන් department එක කොහොමද අපි highlight කරගත්තනේ. right. ඒතර ඒක ඊළඟට අපිට අවශ්‍ය වෙනවා තව විස්තර ටිකක්. ඒ තමයි dependents. dependents ලා මේ ආයතනයේ employee යනකොට dependents ලා අයින් වෙනවා. ඒ කියන්නේ ආ weak entity එක. එහෙනම් දැන් ඕකට ආශ්‍රිතව අපි අඳිමු මේකේ අමාරු පොඩකට අමාරු වෙන්නේ නැහැ. ඔයගලන්ට කරගෙන යන්න පුළුවන්. මේකේ තියෙන්නේ අර manage කියන කතාව මම පොඩ්ඩක් බලනවා. හරි. දැන් අපි අඳිමු බලන්න ටක් ගාලා එකක්.
ඔයාට මේ ડોකියුමන්ට් එක තියෙනවා උඩට එරට කරගන්න පුළුවන්. ඔයාට ડોකියුමන්ට් එක ලැබිලා තියෙනවා. Google Classroom එකේ ડોකියුමන්ට් එක ෂෙයා වෙලා තියෙනවා. අඳිමු බලන්න. හරි අපි එකින් එක අඳින්න පටන් ගමු. මම කියනකොට අඳින්න. හරි. අපි ඒකත් රජිනි පටන් ගමු අර විදිහටම. ඔයා ඒ කරපු වැඩේ ගොඩක් වටිනවා. හරි. ඔන්න මුලින්ම පුතේ අපේ මේ ලෙවල් වල විදිහට අර කම්පැනි එක දාන්න ඕනේ. එතකොට කම්පැනි එකේ තියෙනවා ඩිපාර්ට්මන්ට්. ඒ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා එම්ප්ලොයිස්ලා. එහෙමයි යන්න වෙන්නේ. හරි. එහෙනම් ඔන්න මම රෙක්ටැන්ගල් ඇඳලා දෙන්නම් ඔයගලන්ට. ඒත් ඔයගලන් ඒක පාවිච්චි කරන්න. මෙතන ගන්න කම්පැනි එකට එකක්. රවිෂ්ක මේකේ ඇඳි ගන්න ලියන්න ABC කම්පැනි. එයාට තියෙනවා ඩිපාර්ට්මන්ට්ස්. එහෙනම් අපිට ගන්න පුළුවන් ඔන්න එයාට ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඒක අපිට හම්බ වුණා ඔන්න ඩිපාර්ට්මන්ට්. So one company can have many departments. හරිද? ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් කියලා දාන්නකෝ. very nice. right. ඩිපාර්ට්මන්ට් එකේ මොනවද තියෙන්නේ? මේකේ විශේෂ කාරණයක් මට වුණා. දැක්කද ඒක? ඔයාලට නොටිස් වුණාද? ලොකේෂන් ගොඩක තියෙනවා කිව්වා. එහෙනම් මේ ලොකේෂන් කියන එක ඩිපාර්ට්මන්ට් එකේ ලොකේෂන් ගොඩක් තියෙනවා. එහෙනම් මේ ලොකේෂන් කියන එක මෙතනට එන්න. අපි ලොකේෂන් කියලා මෙතන ලියාගමු පුතේ. හරි. ඒ වගේම මොනවද තියෙන්නේ ඩිපාර්ට්මන්ට් එකේ? ඩිපාර්ට්මන්ට් එකේ තව තියෙනවා ඩිපාර්ට්මන්ට් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඩිපාර්ට්මන්ට් නම්බර් එකක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් නේම් එකක් තියෙනවා. තව එකක් මං අඳින්නම්. හරි. ඔන්න පුතේ අඳින්න පුළුවන්. හරි නම්බර්. ඕක තමයි ඔයාගේ ප්‍රයිමරි කී එක. ඔන්න දැන් රජිනී ඔයා පොතේ අඳින්න. මේක පර්මනන්ට් එකක් නෙවෙයි නිසා නම්බර් එක තමයි පුතේ අන්ඩර්ලයින් වෙන්න ඕනේ. එහෙනම් අපි ඒක අන්ඩර්ලයින් කරගමු. එහෙනම් අපිට මෙතන හැස් කියලා දාන්න පුළුවන්. හරි. දැන් අපි යනවා ඔහොමම තව එකක් අඳින්න. මෙතනින් ඇඳගමු. ඩයමන්ඩ් එක දාගමු මෙහෙම. මෙහෙම ගමු මේ පැත්තට. හරි. ඒ කියන්නේ මම දානවා ඩිපාර්ට්මන්ට් එම්ප්ලොයීස්ලා ඉන්නවා නේද? right. එහෙනම් මෙතන දාන්න employee E double E. right. එතකොට employeesලා ඉන්නවා. oh sorry. අනේ පුතා දාන්න බලන්න employee කියලා දාන්න. right. ඒක තව ඩිපාර්ට්මන්ට් එකකට assign කරලා තියෙනවා. පුතේ මෙතන මැදින් ලියන්න assign කියලා දාන්න මෙතන assign. එතන assign very good. assign to a department. So how you are going to assign කරන්නේ කොහමද? A department can have many employees. නෝක තමයි යන්නේ. ඔන්න දැන් තව ලස්සන එකක් තියෙනවා. ඔයා දැක්කද manage කතාව මම කියවන්නම් ඒ වාක්‍යය. A particular employee who manage the department. So that means ඒ කියන්නේ සේවකයෙක්ම තමයි. එයා ඇවිල්ලා කවුද? manager කෙනෙක්. So that means another relationship, not assign. Yeah, manage. And I'm මෙතන දාන්න manage කියලා දාන්න.
අන්න එතන හොඳට අහගන්න එතන තමයි starting date එකයි end date එකයි යන්නේ මෙතනට. මොකද ඒක department එකටත් ඔන්න මගේ අතින් කැත වුණා. department එකට දාන්නත් බෑ. ඒක දාන්න බෑ. employee ට දාන්නත් බෑ. එතකොට starting date and end date කියන එක වෙන්න ඕනේ manager ට. එහෙනම් එතන දාන්න start date end date කියලා attributes දෙකේ දාගන්න. ඒක ඇවිල්ලා one to one relationship එකක් කියන්නේ. ඒ කියන්නේ one department one manager. very good. හොඳයි. තාම හොඳයි. ඔන්න දැන් අපි තවත් ඇඳගෙන යනවා. දැන් මම යනවා projects අඳින්න. ඔන්න projects. බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න අපි හිමින් ඊතලේ දාගෙන යන්. මට ඉඩක් නැහැ. අපි හිමින් දාමු. මෙහෙම යනවා. මෙහෙම හිමින් යනවා මෙතනට. right. රජිනී නම් අඳින්න පුළුවන් ලස්සනට. project. මේ තමයි project. කොහොමද project කියන්නේ? department එකක තමයි projects යන්නේ. එහෙනම් අපි ලියනවා මෙතන මම ඒක රතු පාටින් දානවා relationship එක. මොකද මාරු වෙයි කියලා බයට. department project ගත්තහම එක department එකක projects ගොඩක් තියෙනවා. එහෙනම් control කියන ක්‍රියාපදයෙන් යන්නේ පාලනය කරනවා. control මෙතන දාන control කියනවා. controls right hari එතකොට project එකේ මොනවද තියෙන්නේ project එකේ මොනවද තියෙන්නේ බලමු project එකේ මොනවද තියෙන්නේ කියලා පුතේ project id ඒක කැතයි නේ හිම පාටින් දැම්ම කළු පාටින්ම දාමු project id එක ලියන්න project id එක තියෙනවා project location තියෙනවා project එකට name එකක් තියෙනවා ඔන්න project එකේ තියෙන දේවල් underline වෙනවා මේක project name project location තියෙනවා දැන් හැමෝගෙම underline වෙච්ච ඒවා හම්බුණාද බලන්න right හරි ඒ කියන්නේ project ඔබයි යන්නේ දැන් අපිට තව relationship එකක් ඕනේ project එකක වැඩ කරනවා work කියන ක්‍රියාපදයෙන් employees ලා යනවා right ඔන්න අලුත් ක්‍රියාපදයක් එතනට එනවා ඒ කියන්නේ work කියන ක්‍රියාපදේ එන මෙතන දීලා තියෙනවා මේගොල්ලන් වැඩ කරනවා කියලා දීලා තියෙනවා right එහෙනම් කොහොමද වැඩ කරන්නේ ඒගොල්ලන් වැඩ කරන්නේ මෙතන දාලා තියෙනවා මෙතන දාලා තියෙනවා employee assigned to department but works on one or more project right ඒ කියන්නේ කොහොමද employee ගත්තහම අපි වෙන පාටකින් යන් ඒක employee ගත්තහම එයා work කියන ක්‍රියාපදේ මෙතනට දාන්න පුතේ work so in employee can work in many project එක employee සමන් ගත්තොත් එයා project දෙකක ඉන්නවා greenhouse project එකයි අපි ගත්තොත් ICT for school project එකයි දෙකක් projects දෙකක් patient මෙතන තියෙන්නේ දැන් අර patient ගේ තිබුණා වගේම මේකෙත් තියෙනවා dependent කියලා එකක් එහෙනම් ඒකෙත් තියෙනවා dependent අපරාධයක හොඳට කරගෙන ගියේ එක ඒ කොටස් ටික දැන් අපිට ආයි මුලින් ඉඳන් ගන්න වෙන්නේ හින්දා මම ආයි කියාගෙන යන්නම් ඔයගලන්ට dependent මේ question එක ගත්තොත් ඒකේ තියෙනවා dependent කතාවක් අර විදිහටමයි යන්නේ එතකොට ER question එකේ හොඳට බැලුවොත් ඒ ප්‍රශ්නේ employee ගෙත් ඉන්නවා dependents ලා ඒ ගැන අපි කතා කරා. ඒතර ඒකේ බලන්න පහළ තියෙනවා මෙතන මම දාලා ඒකේ තියෙනවා company keeps track of dependents information. එහෙනම් ඒකේ තියෙන weak entity විදිහට යන්නේ. එහෙනම් පුතේ weak entities එකක් අරගමු ඒකේ. එහෙනම් අපි යන්න ඕනේ කොහොමද? ඒකේ රජිනි join වෙන්න.
හරි මේ දැන් ඒකෙත් weak entity එකක් තියෙනවා ඒ weak entity එක තමයි dependent ඒකේ age තියෙනවා gender තියෙනවා ඒ වගේම relationship to employee තියෙනවා. ඒතර ඔය ටික ගත්තට පස්සේ ඒකෙත් අඳින්න පුළුවන් අපි අඳිනවා නම් අන්තිම කැල කොටස විතර අපිට ඉතුරු උනේ මේ එතන අපිට මුළු මේකම නැති වෙච්ච හින්දා ස්ක්‍රීන් එක නැතිද මෙතන තමයි අපි ගන්නේ ඩිපෙන්ඩන්ට් කියන එක. ඒතර ඩිපෙන්ඩන්ට් මෙතනට අරගත්තට පස්සේ ඩිපෙන්ඩන්ට් ගත්තට පස්සේ ඩිපෙන්ඩන්ට් ගේ තියෙනවා name age ඒ ටික ගන්න පුළුවන්. එතකොට ඒකෙදි ඔයගලන් අර name අඳින විදිහ හොඳට බලා ගන්න. name එක අඳිනකොට name එක මෙහෙම ඇඳලා name කියලා දාලා මොකද එයා identify කරගන්නේ employee ගෙම්මනේ. ඒතර dependent identify කරගන්න වෙන්නේ ඒක key එකක් ගන්න වෙන්නේ super entity එකෙන්. ඒ කියන්නේ මේක weak entity එක join වෙලා තියෙනවනේ employed join වෙලා තියෙනවනේ. අන්න ඒකත් එක්ක යන්නේ. එතකොට මෙතන it can be many dependent so one employee can have many dependent මෙතන has කියලා දාලා අපිට යන්න පුළුවන්. එතකොට ඉතුරු ටික ගන්න පුළුවන් පුතාට age ගන්න පුළුවන් age එතකොට gender and relationship to කියන ඒ ටික ගන්න පුළුවන්. එතකොට මේක complete වෙනවා. හරි දැන් අපේ ER එක complete අපේ අර මුල් කොටසත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ employed. දැන් අපිට පුළුවන් complete ER එකක් එළියට ගන්න. complete ER එක දැන් ඇඳලා අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් චුට්ටක් ඒ ගන්නකොට දැන් මේ හැම මේ ડોකියුමන්ට් එකටම මේක attach කරන්න. හොඳේ. ඒකටම attach කරන්න. එතකොට හරි. එතකොට ඒක complete වෙනවා. ඊට පස්සේ මට මේකේ table schema එක ඕනේ. ඒකත් අපි හදා ගන්න ඕනේ. එතකොට ඒකෙත් අර විදිහටම යනවා. ඒක ලියමු අපි මෙතන. එතකොට සම්පූර්ණ වැඩ වෙනවා අපේ. ඒක ලියා ගන්න. හරි. එතන මොකද පටන් ගන්නේ කොහමද? ඒක ලියාගෙන යන්න බලන්න. මම ටේබල් ටික දාන්නම්. ඔයාලා ඕනේ ඒක ලියන්න. එකක් තමයි department table එක අඳ ගන්න. ඊළඟට ගන්න employee table එක ගන්න. ඔයගොල්ලෝ කරන්න දැන් ඔය join වෙලා කරන්න. ඊට පස්සේ පුළුවන් project table එකත් ඉක්මනට හදාගෙන යන්න. ඊළඟට ඔයාට මොනවද තව ගන්න පුළුවන්? dependent ගන්න පුළුවන්. dependent table එක ගන්න පුළුවන්. ආයෙ මොනවද ගන්න පුළුවන්? ආන්න location එකයි department එකයි සම්බන්ධ වෙනවනේ. එහෙනම් අපි location ගොඩක් තියෙනවා කිව්වනේ. location එකට ගන්න. multi value attribute ගන්න එපා. ඔන්න ඔහොමයි ඔළුවට ගන්නෙ. many to many ඒවා තියෙනවා නම් ටග් ගාලා නමින් ගන්න ඕනේ. project and employee many to many තියෙනවා. ඒක ගැන තමයි අපි කතා කර හිටියේ. එතනින් තමයි අර current එක ගියේ. project and employee කියන්නේ එතන තියෙන සම්බන්ධයක් project employee අතර. මෙහෙම මගේකද? නෑ. ඔක මගේ. project employee ඒකේ many to many සම්බන්ධයක් තියෙන. එතකොට number of hours for project කියන එක many to many එකක්. මෙන්න මෙතන ගැන මම අවධානයෙන් ඉන්නවා. hours ඒක අපි ER එකේ කතා කරේ නැහැ. මම ඒක ගැන ඉන්නවා. දැන් පුළුවන් කාට හරි ඒක අප්ලෝඩ් කරන්න කළා තියෙනවා නම් අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් එතකන් ඔක ලියන්න ටක් ගාලා පුළුවන් ද අප්ලෝඩ් කරන්න කාට හරි? මම අඩුපාඩුකම් පෙන්නන්නම් ඉක්මනට අප්ලෝඩ් කරන්න. ඇඳගත්ත කෙනෙක් ඉන්නවද? චුට්ටක් අපේ ෆෝන්ස් වලින් බලන අයට මම 24ට දැම්මා. මේක 24ට දාලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින්.
දැන් හදලා ගන්න බලන්න. ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් නේම් ගන්න පුළුවන්. එතකොට ඩිපාර්ට්මන්ට් එකට නේම් එකක් ඇයි මේ නේම් එක අන්ඩර්ලයින් කරලා තියෙන්නේ මේ දරුවා? මේක වැරදි නේද? මොකද ඩිපාර්ට්මන්ට් එකේ නම්බර් එකෙන් අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ. එහෙනම් මෙතන වැරදි. මේක අන්ඩර්ලයින් කරන්න මෙතන ඩිපාර්ට්මන්ට් නේම් නිකන් තියන්න. ඔහොම ගන්නකෝ ඩිප් නේම්. දැන් මම ඩිපාර්ට්මන්ට් නම්බර් එක කියලා ගත්තේ මෙහෙමයි. ඔයත් එතකොට ඩිපාර්ට්මන්ට් නම්බර් එක මෙහෙම ගන්න ඕනේ. ඒකයි ලොකේෂන් එකයි. ඒ දෙකම අන්ඩර්ලයින් වෙන්න ඕනේ. ඩිපාර්ට්මන්ට් ලොකේෂන් කියන ටේබල් එකේ ඒ දෙකම අන්ඩර්ලයින් වෙලා තියෙනවා. චූට්ටක් මේක පොඩි කරමු. ඒතර ඔයගලන්ට අර පෙන්න ගන්න පුළුවන් ඔක්කොම එකපාර 18කට වගේ දාගමු. හොඳයි නේද ඔහොම? හරි එම්ප්ලොයි ගේ මොනවද තියෙන්නේ? ආයක ලියන්න බැරි වුණා. ඒක අපි ඇන්දේ නැහැ. එම්ප්ලොයි ගේ මොනවද තියෙන්නේ? එම්ප්ලොයි ගේ NIC එක තියෙනවා. පුතේ NIC එක තියෙනවා. So here you have to read carefully. මං කියවන්නම් ඒක. Company store each employee's name, NIC number, address, salary, sex, date of birth and age. ගොඩාක් වටිනා එකක් මේක. date of birth දාන්න. හරි. හරි දැන් බලන්න මෙතන age කියන එක අයින් වුණා. age දාන්නේ නැහැ. very good. ඉතාලම හොඳයි. age එක මෙතෙන්ට එන්න බෑ. right age දාන්න බෑ. ඊළඟට dependent ගේ name එක විතරක් දාගෙන හරිද මේක? ඔන්න තාම තේරුම් අරන් නැහැ. employee ගේ NIC එකත් එක්ක ගන්න ඕනේ එක. මේක මෙතනට ගන්න. තාම බලන් ඉන්න බෑ මේ කරන කෙනා. හරි. දැන් මෙතන මේ දෙකම බෝල් බලා අන්ඩර්ලයින් කරලා දාන්න. ඒ ඇයි අන්ඩර්ලයින් කරන්නේ? ඒ දෙකෙන්ම තමයි හොයාගන්නේ ඩිපෙන්ඩන්ට් නේම්. තව ඩිපෙන්ඩන්ට් තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔක වහන්න බෑ ඩිපෙන්ඩන්ට් ගේ තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ER එක දිහා බලන්න ඕනේ. ER එක අපි ඇඳා. පුතේ ER එක මං අඳිනකොටම ඇඳ ගන්න ඕනේ ඔයගොල්ලෝ. age එක බෝල් කරන්න එපා. අපි ඒක බෝල් කරන්න නැතුව යන්. තව මොනවද තියෙන්නේ? එයාගේ තියෙනවා රිලේෂන්ෂිප් එක, ජෙන්ඩර් එක තියෙනවා, රිලේෂන්ෂිප් එක තියෙනවා. හරි. රජිනී පුතා ඔයාගේ ER එක ඇඳලා ඉවරද අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්ද? කවුරු හරි කමන්නේ රජිනී හරි කවුරු හරි කමන්නේ මෙතෙන්ට දාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මිස් මම Google Classroom එකට දැම්මා. මෙතෙන්ට ගන්න බැරි වේද අපිට? මම දාන්නම් මිස්. හරි දැන් අපි තව අඩුපාඩු බලමු. මේකේ තියෙන අඩුපාඩු ගොඩාක් තියෙනවා. අඩුපාඩු හොයන්න බලන්න. හරි. පළවෙනි අඩුපාඩුව තමයි ඩිපාර්ට්මන්ට් එකයි
employees ලා ගොඩයි. එහෙනම් department ID එක යන්න ඕනේ employee ගේ පැත්තට. මෙතෙන්ට යන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? dip number. ඒ මොකක්ද ඒ කරේ? ඒ තමයි foreign key එක හැදුවා. මම මේ foreign key එක තමයි මේ පෙන්නන්නේ. හරි නේද? එහෙනම් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රශ්න විසඳගත්තා. ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් තියෙනවා very nice. Manage company ABC has a department, location, department number, department name. Department, one department assigned many employees, but department managed by department managed කියන එක ගන්න පුළුවන්. Right? This is one-to-one relationship එක. එතකොට start date and end date එක ඕනේ පැත්තකට යන්න පුළුවන්. one-to-one එකක් නේ කියන්නේ. Right? ඒක හින්දා ඕනේ පැත්තකට යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ එක department එකක එක manager කෙනා ඉන්නේ. එකයි ඒ කියන්නේ. එතකොට ඔය start date එකයි end date එකයි employee ගේ පැත්තට දාලා නිකන් ඉන්න පුළුවන් වෙනම එකක් ආවා. එහෙම නැති වුණොත් දැන් මෙතන manage කියන එක ආවත් එයා අවසානයේ employee කෙනෙක් නේ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. එයා employee ID එකකින් තමයි identify වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නේ. right. ඊට පස්සේ department and project ගත්තොත් it's one to many. මෙතන තමයි many to many එකක් එන්නේ. එහෙනම් මේක many to many එක handle කරන හැටි බලන්න ඕනේ පහලින්. හරි. දැන් අපි පල්ලෙහාට යනවා. මට කිසි ප්‍රශ්නයක් නෑ. department එකයි employee join වෙලා තියෙන්නේ. අපි චුට්ටක් ඉඩ අරගෙන යන්න. right. දැන් මට කවුරු හරි එක්කෙනෙක් මෙතන dependent name කියන එක මෙහෙම කමන්නේ. මට කවුරු හරි එක්කෙනෙක් project එකයි employee join කරලා දෙන්න. project employee join කරලා දෙන්න මෙතෙන්ට දාගන්න. project employee join කරලා දෙන්න මෙතනින්. කොහොමද join කරන්නේ? employee ගේ ID එක මෙහෙන් ගන්න. project ගේ ID එක මෙහෙන් ගන්න. බලාගෙන නේද ඉන්නේ ඔයගොල්ලෝ? හොඳට බලා ගන්න. හැබැයි ඊට අමතරව ඉන්නවා මොකද්ද? number of hours ඒක underline කරන්නේ නැහැ. ඒක මෙතෙන්ට ආපු එකක් නිකන්. අපි බලමු වාගේ ER එකේ එක දාලාද කියලා. මේ තියෙන්නේ number of hours, work hours. අන්න ඒක තමයි මේ තියෙන්නේ. many to many relationship එකේදී වෙන්නේ දෙපැත්තෙන්ම keys දෙකක් අරගෙන hours ගන්නවා. එතකොට ඒක හරි. එතකොට ඒක තියෙනවා. දැන් අපි තව මොනවද අඩුපාඩු තියෙන්නේ? department and project සම්බන්ධද බලන්න. department එකයි project එකයි සම්බන්ධද බලන්න. නෑ. සම්බන්ධ වෙන්නේ කොහොමද? එක department එකක project ගොඩයි. එහෙනම් department ID එක තියෙනවා, department number එක තියෙනවා. ඒක වැටෙන්න ඕනේ කොහොමද? project ගේ පැත්තට වැටෙන්න ඕනේ. එයා foreigner කෙනෙක් විදිහට act වෙන්න ඕනේ. foreign ඉන්නකොට ඔහොම ඉන්නේ නෑනේ. underline වෙන්නේ නෑ, bold වෙන්නේ නෑ, මොනවත් වෙන්නේ නෑ. අපි පාට දාමු, පොඩ්ඩක් රතු පාට දාලා දාමු. right. ඒ අර සම්බන්ධතාවය පෙන්වන්න තමයි මම මේ දාලා තියෙන්නේ. හරි. දැන් අඩුපාඩු තියනවද? location ප්‍රශ්නේ විසඳගත්තා. හරි. ඒකත් හරිනේ. හරි. දැන් බලන්න තව අඩුපාඩු තියෙනවා නම් අත උස්සන්න. මෙතන ඉන්නවද? කවුද? හැමෝම බලලා කියන්න බලන්න. මෙනුකී අඩුපාඩු තියනවද කියලා කියන්න දුව. මෙනුකී ඔයාගේ ER mind map එක හරිම ලස්සනයි දුව. හොඳටම කරලා තියෙනවා. අංග එක පෙන්වන්න කැමති පන්තියටම. මේක හැමදේම තියෙනවා. right. අද මම කියලා දෙන්නේ හවස පන්තියේදී මොනවද මේවට වෙන්නේ කියලා. මේ බලන්න.
ER එකේදී දැන් දුව මට එවලා තිබුණු එකේ රජිනී ඔයාගේ ER එකේ age කියලා තිබුණානේ employee ගේ මේ derived attribute එක මෙහෙට යනකොට table එකට යනකොට co employee age එක නැති වෙනවා. ඉතුරු ඔක්කොම ඉන්නවා date of birth name ඔක්කොම තියෙනවා salary sex ඔක්කොම තියෙනවා හැබැයි age එක නැති වෙනවා. හරි එහෙනම් මෙන්න මේකේ වැරදි නැත්නම් අපි මෙතනින් නතර කරමු. එතකොට ඔක්කොම සම්පූර්ණයි. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනටම හදාන්න දැම්ම කතා කරන්න. මට පේන්නේ නැති අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනට කතා කරලා මේක හදාගෙන ඉවර කරගන්න. ඊට පස්සේ මේ ડોකියුමන්ට් එක ලස්සන ෆෝමැට් කරගන්න. ඔන්න ඔක්කොම තියෙනවා ඔයගලන්ගේ. මිස් ඔව් පුතා. මිස් මේකේ තියෙන්නේ the company stores employees age කියලා. ඒතර මිස් එතකොට එහෙම තිබ්බමත් අපි derived attribute එකක් විදිහටද ගන්නෙ? මෙතන date of birth තියෙනවා නම් ඒක ස්ටෝර් කරනවා තමයි. ස්ටෝර් වෙන්නේ SQL වලදී ඉබේම හැදෙනවා. right but you have data. අර data එක ගන්න පුළුවන්. but ER level එකේදී පෙන්වන්න පුළුවන් table schema එකේදී අයින් වෙනවා. ඒක SQL හදනකොට ඔයාට හදා ගන්න පුළුවන් dates දාලා හදා ගන්න පුළුවන්. එහෙනම් ඒක එක තැනකදී නැති වෙනවා. ඒ කියන්නේ table level එකේදී නැති වෙනවා. physical table එකේදී නැති වෙනවා. ඒක SQL වලදී වටයි හදා ගන්න පුළුවන්. මිස් එතකොට අපිට date of birth age දෙකම දුන්නොත් එහෙම අපි හැමතිස්සෙම age එක derived විදියට ගන්න ඕනද? ඒ විදිහට ගන්න. හරි. thank you. ඒක දාන්න පුළුවන්. එතකොට ඒකේ කිසි ප්‍රශ්නයක්වත් නැහැ. age derived assumption එකක් විදිහට දාන්න පුළුවන්. එතකොට ඔයාගේ පැත්තෙන් ඔයා මේක දැනගත්තා වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ question එකේ derived කියලා කතාව ලියවිලා නැහැනේ. ඒත් අපි දන්නවනේ ඒක derived attribute එකක් කියලා. එතකොට ඔයා ඇයි මේක හදිස්සියෙන් නැති කරේ කියලා බලයිනේ. සහ ඔයා derived attribute එකක් විදිහට mention කරන එක එයාලා බලාපොරොත්තු නොවුනොත් බැරි වෙලාවත් ඔයා කියන්න මම මේක derived attribute එකක් විදිහට ගත්තා ඒ අනුව තමයි මම මේක කරේ කියලා. මොකද assumptions state කරන්න පුළුවන් වань. මේක ප්‍රශ්නයක් නෑ. හැමතිස්සෙම මේ වගේ දෙයක් આવුත් ඔයා ලියන්න. ඒක ගැටලුවක් නෑ පුතේ. විනුකි හරි නේද? විනුකි හරි කියලා කිව්වා. තව හරි කියන අය තුස්සන් ER එක හරි කියන අය තුස්සන් ER එකයි ඔයා දැකපු මේ table schema එකයි හරි කියපු අය හරි කියන අය හරි. එහෙනම් ඔයාලා මේක ලස්සනට පොතේ ඇඳ ගන්න. ඇඳගෙන මේ ડોකියුමන්ට් එක ලස්සනට හදලා අප්ලෝඩ් කරන්න. මේ සිංහල මේකේ translate Google translation එක දාලා මේක කොපියක් දාගන්න සිංහල මීඩියම් වලට පුළුවන්. මම ඒක හදලා තියන්න. මේකත් මම ටග් ගාලා එහෙම දැම්මා. එහෙම දාලා ගත්තේ. අපි එහෙම කරලා සිංහල මීඩියම් එකේ ඒතර සිංහල මාධ්‍ය දරුවන්ට මෙතන සේවකයා සිටිනවා දෙපාර්තමේන්තුව දැන් වැඩ කරනවා දෙපාර්තමේන්තුවක දෙපාර්තමේන්තුව වෙන්නනේ තුව සේවකයා වැඩ කරනවා ව්‍යාපෘතිය එහෙම වෙන්න ඕනේ. ඊටු ටික ඔක්කොම අර විදිහමයි යන්නේ. මෙතසක් නෑ පුතේ. right. අද 2019 පේපර් එකේ හොඳට බැලුවොත් දැන් අලුතෙන් ඒගොල්ලන් මේ ඉංග්‍රීසි නම් දුන්නා. එතකොට අර සිංහල වලින්ම දුන්නේ නැහැ. ඒකින්ද ඔයගලන්ට අර ඉංග්‍රීසි ෆීල්ඩ් එකේ නම බලාගෙන ලියන්න වරද්ද ගන්න නැතුව ලිව්වනම් හරි. අපි පේපර් එකක් ටිකක් බැලුවොත් 2019 අවසාන පේපර් එක බැලුවොත් ඔයාලා මං කියන්න ඕනේ අර මේ 2019 පේපර් එක තමයි 20 හොඳට බලන්න ඕන. මොකද ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්. ඒ විදිහටම තමයි යන්නේ. ගොඩක් වෙනස්කම් කරන්නේ නැහෙනි පේපර් එකකින් පේපර් එකකට ඒකින්ද. එතකොට HTML ගත්තොත් HTML version 5 නේ යන්නේ. එතකොට field set frame set එහෙම නෑ. හොඳ ඒක ගැන worry වෙන්න එපා පොඩ්ඩක්. අද මම අර කියලා දීපක එන්නේ නෑ. ඊළඟට මේකේ බැලුවොත් පුතේ බලන්න අපේ මේ අලුත් මේ බලන්න පුතා ER එක. මේ තියෙන්නේ බලන්න මේ සිංහල මීඩියම් අයගේ සිංහල පේපර් එක ගත්තොත් අපි චුට්ටක් අරගෙන බලමුකෝ.
මේ සිංහල මාධ්‍ය දරුවන්ටත් ඒකේ ඉංග්‍රීසි වලින් දාලා තිබුණා. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුණාද? ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකට වා හරි පරිස්සමට මේවා ලියුවනම් හරි. මේකේ දීලා තියෙන්නේ අර වගේම එකක් නේ staff, employee, works නේ project මේ අපි කතා කරපු මේක જાති එකක් තමයි දීලා තියෙන්නේ. කරලා තියෙන්නේ. ඒතර එහෙම වෙනවා. hospital එකක යන්න පුළුවන් මේ පාර hospital එකක board එකක් තියෙනවා hospital එකේ ඊට පස්සේ bed එකක් තියෙනවා patient allocate කරලා තියෙනවා bed එකකට අන්න ඒ වගේ යන්න පුළුවන්. doctors allocate කරලා තියෙනවා එහෙම යන්න පුළුවන්. right ඒ වගේ ප්‍රශ්න යන්න පුළුවන්. අපි වගේ ප්‍රශ්න ගොඩක් තව කරමු. එතකොට අදහස ගන්න. ඊට පස්සේ ක්‍රිකට් මැච් එකක් ගත්තාම ටීම්ස් තියෙනවා කැප්ටන් ලයින් එක්කෙනයි ඊට පස්සේ ප්ලේ කරනකොට කොහොමද ඩේටාබේස් එකේ තියාගන්න ඕනේ ස්කෝර්ස් වෙනම. එතකොට ඒකෙදි පුතේ කණ්ඩායම ඒ මැච් එකත් එක්ක යනකොට ඒ ප්ලේ කරන වෙලාවට තමයි උදාහරණ ඉන්දියාවයි ලංකාවයි ඒ ප්ලේ කරන දවසයි එක්ක තමයි අතතර ස්ටේඩියම්ස් කියලා වෙනම යන්නත් පුළුවන්. අදාළ ස්ටේඩියම්ස් මොනවද කියලා. ඒතර ඒ වයින් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඩිරයිව් වෙන්නේ ලකුණු කියන එක. එතන අර රිලේෂන්ෂිප් එකට දාන්න පුළුවන් පුතේ. මොකද ඒක ශ්‍රී ලංකාවට දාන්නත් බෑ ලකුණු. ඒක මැච් එකට දාන්නත් බෑ. ඒ අදාළ ඒ කණ්ඩායම් දෙක අදාළ දවසේ තමයි ඒ අදාළ ස්ටේඩියම් එකේදී තමයි ඒ ස්කෝර් එක යන්නේ. අන්න ඒ වගේ දෙක තුනටම දාන්න බැරි ඒවා අපි රිලේෂන්ෂිප් එකට දාලා ගන්න. හරි දැන් අපි හොඳට දැන් මේ ඩේටාබේස් ප්‍රශ්න එක දිගට කරගෙන ගියාම ඔයාලට එක මට්ටමක් එනවා. ඒ වගේම DFD ප්‍රශ්නත් එහෙම එක ළඟ කරගෙන යන්න. එතකොට ප්‍රශ්න පොඩ්ඩක් අර එක දැන් ER එකක් කරලා ටික කාලයක් ගිහිල්ලා ER එකක් කරනවට වඩා එක ළඟ ER ප්‍රශ්න ගොඩක් කරන්න. නෑ එහෙමනේ අපි ඉගෙන ගන්නකොට කරේ. නමුත් ආපහු රිවිෂන් කරනකොට අපි ER ප්‍රශ්න කීපයක් ළඟ කරමු. එතකොට ඔයාට හොඳ දැනුමක් එතන එනවා. සීලුම ප්‍රශ්න පත්‍රවල ඒවයි අලුත් ඒවයි කරමු. එතකොට ER කියන එක ගැන හොඳ දැනුමක් එනවා. ඒ ආවට පස්සේ ආයි ටික කාලයක් ගිහිල්ලා දැන් තව පෙරි කාලයක් නෑනේ 20 දරුවන්ට ආයි කාලයක් යනකොට ටංකල මතක් වෙනවා. මොකද අපි එක ළඟ ගොඩාක් කරානේ. ඒ හින්දා අපි තව ප්‍රශ්න කීපයක් කරන්න ඕනේ. නම් පුතාලා මම අප්ලෝඩ් කරන තව ප්‍රශ්න කීපයක් එකක් කරලා ඉවර කරලා දාන්න.